නමස්කාරය කියන හැමදෙනාම පන්සි සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสรณสหิตโอปัญจศีลธรรมยමාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදු පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සච්ඡං පකාසේති මහාවීරං නමාමහං ඒතේන සච්ච වජ්ජේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු වූ සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි
මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥානඵල අවබෝධ වේවා නවරහදී බුදු ගුණ මෙනෙහි කරන්න සුළු වෙලාවක් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විච්ඡාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සාදු සාදු පින්වත්නි එක්තරා වෙලාවක අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ භික්ෂුන් වහන්සේ සමග ඒ ළඟම තිබුණු සින්සපා වනයට වැඩම කළා. සින්සපා කියලා කියන්නේ ඇට්ටේරිය වනය. ඒ ඇට්ටේරිය වනයට වැඩම කළා උන්වහන්සේ ඇට්ටේරිය කොළ කීපයක් අහුලගෙන භික්ෂුන් වහන්සේගෙන් විමසා සිටිනවා මහණෙනි මේ අතේ තියෙන ඇට්ටේරිය කොළද වැඩි මේ වනයේ තියෙන කොළද වැඩි ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ අතේ තියෙන කොළ ස්වල්පයයි මේ වනයේ තියෙන කොළ බොහොමයි
එසේනම් මහණෙනි තථාගත කෙනෙක් ලෝකේ පහළ වෙලා අවබෝධ කරපු ධර්මය මේ හරියට ඇටේරිය වනයේ තියෙන මේ ගණන් නොකළ හැකි විශාල කොළ ප්‍රමාණය වගේ. නමුත් නුඹලාට දේශනා කරන්නේ මේ අතේ තියෙන කොළ හා සමාන ස්වල්ප ධර්මයක් බුදු කෙනෙක් දේශනා කරන්නේ. කිංචි භික්ඛවේ මයා අක්ඛාතං කුමක්ද මහණෙනි තථාගතයන් වහන්සේ මේ දේශනා කරන ස්වල්ප ධර්මය? ඉදං දුක්ඛන්ති මයා අක්ඛාතං අයං දුක්ඛ සමුදයෝති මයා අක්ඛාතං අයං දුක්ඛ නිරෝධෝති මයා අක්ඛාතං ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති මයා අක්ඛාතං තස්මා චේතං භික්ඛවේ මයා අක්ඛාතං තේන අත්ත සංහිතාය ආදි බ්‍රහ්මචර්යං ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය සම්බෝධාය අභිඤ්ඤාය නිබ්බානාය සම්බෝධාය සංවත්තති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි තථාගතයන් වහන්සේ නමක් අවබෝධ කළ ධර්මය විශාලයි. ඒ මහත් වූ ධර්මයෙන් නුඹලාට උවමනා කරන ප්‍රමාණයට මේ අතේ තියෙන ඇටේරිය කොළ ප්‍රමාණයට තථාගතයන් වහන්සේ ලෝකේ ධර්මයේ දේශනා කරනවා. ඒ කුමක්ද මහණෙනි? මේ දුකයි මේ දුකට හේතුවයි මේ දුක්ඛ නිරෝධයයි මේ දුක්ඛ නිරෝධ මාර්ගයයි. එසේ අනිකුත් අර මහත් වූ ධර්ම දේශනා නොකොට මේ ධර්මයේ දේශනා කරන්නේ කුමක් සඳහාද මහණෙනි? තේනෙහි අත්ත සංහිතං ආත්ම විමුක්තිය සඳහා හේතු වන නිසා. ආදි බ්‍රහ්මචර්යං නිවන් මාර්ගයේ හෙළි කරන නිසා. ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය. නිබ්බිදාය කියලා ප්‍රකාශ කළේ අවදි වීම පිණිස. විරාගාය ඇල්මෙන් අයින් වීම, ඇලීමෙන් අයින් වීම පිණිස. සම්බෝධාය මේ ආයතනවල අවබෝධය පිණිසය. උපසමාය කෙලෙස් සංසිඳීම පිණිසය. අභිඤ්ඤාය විශේෂ අවබෝධය සඳහාය. සම්බෝධාය සම්බෝධිය පිණිස. නිබ්බානාය නිර්වාණය පිණිස පවතින නිසා තමයි මේ චතුරාර්ය සත්‍ය තථාගතයන් වහන්සේ නමක් ලෝකයට එළි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඒ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නට තමයි දැනට පවතින ওই 84000ක් ධර්මස්කන්ධය අපි සතුව තියෙන්නේ. ඒ මහත් වූ ධර්මස්කන්ධය ඒව ඇතුළත් වෙලා නැහැ. නමුත් ඒවයි තියෙන සමහර දේවල් තියෙනවා. ඒ තමයි ওই චූලනිකා ලෝක ධාතු, මධ්‍යම මහානිකා ධාතු, මහා ලෝක ධාතු
කියන්නේ මොනවද ඒවයි තියෙන්නේ මොනවද කියලා සමහර තැන්වල උදාහරණ වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්නලා තිනවා. හැබැයි ඒ චූලනිකා ලෝක ධාතුවක් මේ වගේ කියලා දැනගත්තයි කියලා ඒක ආත්ම විමුක්තියට හේතු වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ අවධානයක් උන්වහන්සේ යොමු කළේ නැහැ. අර දේශනා අතර උදාහරණයක් වශයෙන් සමහර දේවල් පෙන්වුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු ධර්ම සොයා යාම නිර්ර්ථකයි. අපිට දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය තමයි අපි සොයන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ 45 වසරයක් දේශනා කරපු මේ චතුරාර්ය සත්‍ය ධර්මය පින්වත්නි ඒ සියල්ලක්ම අන්තර්ගත වෙලා නැහැ ওই සූත්‍ර පිටකයට අභිධර්ම පිටකයට විනය පිටකයට ඒ ඇතුළත් වෙලා නැහැ. ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. ඒ ස්වල්ප ප්‍රමාණේනුත් දීර්ඝ කාලයක් මුඛ පරම්පරාවෙන් එනකොට සමහර දේවල් හැලුණා. සමහර දේවල් සැඟවුණා. සමහර නැති දේවල් එකතු වුණා. ඒ තුනම සිද්ධ වෙන්න පුළුවන් කාලයක් ගත වීගෙන ඕනම දෙයක් යනකොට. ඥානවන්ත ශ්‍රාවකයෙකුට ඒක ගැටලුවක් නෙවෙයි. මූලික ඉගැන්වීම් තිබෙනවා නම් ඒ මූලික ඉගැන්වීම් තේරුම් අරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඇහැල මාසේ පළවෙනි දේශනාව සඳහා උන්වහන්සේ තෝරගත්තේ මේ චතුරාර්ය සත්‍ය ඇතුළත් වන ධර්ම චක්‍ර දේශනාව. ඒ ධර්ම චක්‍ර කියනකොටම අපිට තේරෙනවා ඒක මොන තැනින් බැලුවත් එකින් එක සම්බන්ධ නිසා තමයි ධර්ම චක්‍රයක් කියලා දේශනා කරන්නේ. ඒක වෙන් කරන්න බෑ. ඒ වගේම නිකම්ම ධර්ම චක්‍රයක් නෙවෙයි අනුත්තරං ධම්ම චක්කං. ඒක වෙනස් කරන්න පුළුවන් ධර්ම චක්‍රයක් නෙවෙයි. කාටද දේවේනවා දෙවියන්ට බ්‍රහ්මයන්ට මාරයන්ට ඒ විතරක් නෙමෙයි මේ මනුස්ස ලෝකේ ඉන්න සමනේනවා බ්‍රාහ්මණේනවා ශ්‍රමණයන්ට බ්‍රාහ්මණ දාර්ශනිකයන්ට බ්‍රහ්මුණාවා මහා බ්‍රහ්මය දක්වාම ඒ කියන්නේ භූමාෂ්ටකේ ඉඳලා අගනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා යම් සත්ත්ව සංඥාව ගත්ත කෙනෙක් වාසය කරනවා නම් ඒ කිසිම කෙනෙකුට මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි අනුත්තර ධර්ම චක්‍රය කියලා දේශනා කරන්නේ. අලුතෙන් දේවල් ඒකට එකතු කරන්න බෑ. ඒවයි වැඩි කියලා සමහර දේවල් කපා හරින්නත් බෑ. ඒවා සරල කරනවයි කියන එක අපිට කරන්නත් බෑ. ඒවා අමාරු කරනවයි කියන එකත් අපිට කරන්න බෑ. ඒ ඔක්කොම අපේ මනසේ තියෙන යම් යම් කෙලෙස් වල ස්වરૂප තමයි මේ ප්‍රකාශ වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනුත්තර ධර්ම චක්‍රය එදා බරණැස් ඉසිපතනාරාමේ පස්සක තාපස පිරිසක් තාපසවරු 5 දෙනෙක් මුල් කරගෙන ඉදිරිපස තියාගෙන උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරන අවස්ථාවේ ඉතිහතේන කනේන තේන මුහුත්තේන යේව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුග්ගඤ්ඤි ඒ මොහොතේ අර බ්‍රහ්ම ලෝකයේ දක්වා භූමාෂ්ටකේ ඉඳලා බ්‍රහ්ම ලෝකයේ දක්වා ශබ්දය ඇහුණා. දැන් ওই ශබ්දය කියන එක පින්වත්නි අද ලෝකේ පරිසර දූෂණ වලින් එකක්. ශබ්ද දූෂණය කියන එක අද
දූෂණ වලින් ප්‍රධාන එකක් හැටියට ලෝකේ පිළිගන්නවා. මෙතන ශබ්දය කියලා කියන්නේ පින්වත්නි දැන් අපිට අපේ කනට ශබ්ද ඇහෙනවා විවිධ ශබ්ද. ඒ ශබ්ද නිසා අපි වෙලාවකට සතුටු වෙනවා අපි වෙලාවකට දුක් වෙනවා. ඒ ශබ්ද නිසා. කනත් බාහිර ශබ්දයත් ස්පර්ශය නිසා කනත් බාහිර ශබ්දයත් සෝත විඥානයත් තින්නං සංගති පස්සෝ පස්සපච්චය විඳීමක් හට ගන්නවා. ඒ විඳීම මුල් කරගෙන යං වේදේති තං සංජානාති. අපි දැනගන්නේ ඒකෙන්. යං සංජානාති තං විතක්කේති. අපි විතර්කණය කරනවා කල්පනා ලෝකේ අවදි වෙනවා. යං විතක්කේති තං පපංචේති. ප්‍රපංචය කියලා කියන්නේ වැල්වටාරමට නමක්. එතකොට ඉන්ද්‍රිය ඥානයේ තියෙන ඕලාරිකම අවස්ථාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රපංච සංඥා සංකා සමුදා චරಂತಿ. ප්‍රපංචවල තියෙන සංඥා සංකා කියනද ගිනීම් කියන ඒවා හැඳිනීම් කියන ඒවා ඒවා විසින් මිනිසයා පුරුෂයා මෙහෙවනවා. ඒ පුරුෂයා මෙහෙවන්නේ අනුසෝතගාමී මාර්ගයට. අනුසෝතගාමී මාර්ගය කියලා කියන්නේ විඳීම් සොයන මාර්ගය. විඳීම් සොයන මාර්ගයට යනවා. ඒ ප්‍රපංච වෙනකොට පින්වත්නි කළු දූවිල්ලක් වගේ මනස දූෂණය වෙලා ඉවරයි. බුද්ධ දේශනාවේ ශබ්ද දූෂණය ගැඹුරින් විස්තර කරන්නේ මිනිස්සයා මේ වැරදි පැත්තට යොමු වීම. නවීන විද්‍යාත්මක ලෝකයේ පරිසර දූෂණය කියලා ශබ්දය කියන්නේ නාදයේ ප්‍රමාණය. කර්ණයට දරා ගන්න පුළුවන් ආකාරය සහ ඒ ශබ්ද තරංගවල තියෙන ස්වභාවය අනුව මේ ඉන්ද්‍රීන්ට වෙන හානිය සහ අනිත් අයට මේ පරිසරයේ ඇති කරනු ලබන වෙනස. ඒක භෞතික තත්වයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පේනවා ශබ්දය අපි දූෂණය කරනවා. ඒක ටිකක් ගැඹුරුයි. තථාගත කෙනෙක් ලෝකේ පහළ වෙලා රූපය නිසා, ශබ්දය නිසා, ගන්ධය නිසා, රසය නිසා, ස්පර්ශය නිසා මේ මනස දූෂණය වෙන ආකාරය, මනස විකෘති වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ කොච්චර විකෘති වෙලා තියෙනවා නම් ඒ විපරීතයන්ට පත් වෙලා තියෙනවා නම් ඒ ඉන්ද්‍රිය සංජානනයෙන් අනිත්‍ය දේවල් නිට්ටය හැටියට බාර ගන්නවා. දුක් දේවල් සැප හැටියට බාර ගන්නවා. වෙනස් වෙන දේවල් ආත්ම හැටියට සලකනවා. එතකොට මහා විපරීත වෙනස් වීමක්. උඩු යටිකුරු වීමක්. යථා ස්වરૂපය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. ඒ නිසා තමයි බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට අර යටිකුරු වෙච්ච දේවල් උඩුකුරු වෙනවා කියලා සූත්‍රවල පෙන්නන්නේ. ඉතිහතේන කනේන තේන මුහුත්තේන යේන බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුග්ගඤ්ඤි. ඉස්සෙල්ලම ගියේ මේ ශබ්දය. ඒක දූෂණයක් නෙමෙයි.
යථාර්ථය විවෘත කරන නාදයක්. යටිකුරු වෙච්ච එක උඩුකුරු කරන නාදයක්. ඒ නිසා ඉස්සෙල්ලම ශබ්දය. ඒ නිසා තමයි සුතවා ආර්ය ශාවකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇහෙන්න ඕන ආර්ය ශ්‍රාවකෙක් වෙන්න. සෝතාපන්න වෙනකොට ධර්ම ශ්‍රවණය කියන එක එතන ප්‍රධාන වන්නේ අර ශබ්දය මුල් කරගෙනයි. එතකොට පේනවා අපි උපන්දා පටන් පමණක් නෙවෙයි. අපි මේ සසරට පැමිණියේ යම් දවසකද අපි ශබ්දය නිසා දූෂ්‍ය වෙලා දීර්ඝ කාලයක්. අපි යථාර්ථය දන්නේ නැහැ. අපි විතරක් නෙවෙයි කවුත් තව දන්නේ නැත්තේ. යේන බ්‍රහ්ම ලෝකා භූමාෂ්ටකයේ ඉඳලා බ්‍රහ්ම ලෝකයේ දක්වා දන්නේ නැහැ. ඒ නිසා තමයි දෘෂ්ටිගතව දෘෂ්ටි ජාලයක බඹ දැලක පටලැවිලා ඉන්නවා කියලා බ්‍රහ්ම ජාල සූත්‍රයේ පෙන්නන්නේ. අර මහා දැලකට අහුණු ලොකු මසුන් කුඩා මසුන් වගේ බඹ දැලකට අහුවෙලා තියෙනවා බ්‍රහ්ම ජාලයකට. දෘෂ්ටි ජාලයකට අහුවෙලා ඉන්නවා මේ මුළු විශ්වයේම සත්‍ය. දසසහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී. ඊළඟට උනේ මොකද්ද? දසසහස්සී ලෝක ධාතු. දැන් සහස්සී ලෝක ධාතුව මේ ඉරු 1000ක් පායන සඳ 1000ක් පායන ප්‍රමාණය බුදුරජාන් වහන්සේ පෙළේ උගන්වලා තිනවා. හැබැයි අර මුලින් කිව්වා ඒව උගන්වන්නේ නැහැ මං කියලා. ඒව දන්නෝ. දැන් ඒ හෝඩුවා ඔස්සේ නොයෙකුත් පරිේෂණ කරනෝ. නමුත් ඒ පොඩි කොටස් තියෙන නිසා පූර්ණ පරිේෂණයක් කරන්න අමාරු සමහර සමහර. මොකද ඒකන අවධානයක් නැහැ බුදුරජාන් වහන්සේ. එතකොට මේ දස සහස්ත්‍රී ලෝක ධාතුවක් සංකම්පි කම්පණයටපත් වුණා. සම්පකම්පි වඩාත් කම්පණයටපත් වුණා. සම්පවේදී ඊතා සියුම් විදියට කම්පණයටපත් වුණා. මොකද්ද මේ කම්පණය වෙන්නේ? පඨවි ධාතුව නෙවෙයි, ආපෝ ධාතුව නෙවෙයි, වායෝ ධාතුව නෙවෙයි, තේජෝ ධාතුව නෙවෙයි. මේ සතර මහා චාතුර් මහා භූතිකයන්ගෙන් හටගත්ත මේ රූපය ඒතං මම මේ මගේ කියලා අරන් තියෙනවා. ඒසෝ හමස්මි මේ මම වෙමි කියලා අරගෙන තියෙනවා. ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මයයි කියලා අරගෙන තියෙනවා. කවුද අරගෙන තියෙන්නේ? අර ශබ්ද දූෂණයෙන් යුක්ත උඩු යටිකුරුණු භූමාෂ්ටකයේ ඉඳලා සතසහස්ත්‍ර බ්‍රහ්ම ලෝකයේ දක්වා දෘෂ්ටි වශයෙන් ආත්ම දෘෂ්ටි වශයෙන් උච්ඡේද දෘෂ්ටි වශයෙන් අරගෙන තියෙනවා. එතකොට පේනවා රූප සංඥාවක් අරගෙන තියෙනවා ආත්ම සංඥාවෙන්. කාම ලෝකයේ තියෙන ආත්ම සංඥාවෙන් ගත්ත රූපය. රූප ලෝකෙත් තියෙන එකම අරූප ලෝකෙත් තියෙන එකමයි. එතකොට ඒක පඨවි ධාතුව තුල සිදුවෙන දෙයක් නෙවෙයි. ආපෝ ධාතුව තුල සිද්ධ වෙන දෙයක් නෙවෙයි. වායෝ ධාතුව තුල සිද්ධ වෙන තේජෝ ධාතුව තුල සිද්ධ වෙන එකක් නෙවෙයි. වායෝ ධාතුව තුල සිද්ධ වෙන එකක් නෙවෙයි. ආත්ම සංඥාවෙන් ගත්ත රූප සංඥාව. එතකොට මේ ආත්ම සංඥාවෙන් යුක්ත
මේ රූපය එතකොට මේක ස්වකීය ස්වසංතානෙන් ගත්තා වූ දෙයක්. එතකොට මේ ස්වසංතානය කම්පා වෙනවා. ඒ දෘෂ්ටිගතයන් කම්පා වෙනවා. කලබල වෙනවා. බයටපත් වෙනවා. ඒකයි කිව්වේ අනුත්තරං ධම්මචක්කුං. ඒක අනුත්තර වූ ධර්ම චක්කය. ඒක වෙනස් කරන්න බෑ. මොකද්ද මේ ශබ්දය? මේ ශබ්දය තමයි පින්වත්නි උත්පාද නිරෝධය. උත්පාද නිරෝධය කියලා කියන්නේ මොකක්ද? මේ විශ්වයම එක චලනයකින් යුක්තයි. ඒ තමයි අනිත්‍යතාවය කියන එක. උත්පාද නිරෝධය. හට ගන්න දේවල් එතනම නිරුද්ධ වෙනවා. ඒකට කියනවා උත්පාද නිරෝධය. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හට ගන්න හැම දෙයක්ම එතන නිරෝධ. ඉතින් තමයි ලෝකේ විද්‍යාව පහළ වුණේ. විද්‍යාව උදපාදී. බුදු කෙනෙක් තමයි මේ උත්පාද නිරෝධය ලෝක ඉතිහාසයේ පළමුවෙන්ම අවබෝධ කළේ. එතන තමයි විද්‍යාව පහළ වුණේ. එතකොට අර මේ භූමාෂ්ටකේ ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වාම ඉන්න අය තුල තියෙන විද්‍යාව නෙවෙයි අවිද්‍යාව. එතකොට සංකම්පි සම්පකම්පි සම්පවේදී. ඒ කට්ටිය සෙලවුණ විතරක් නෙවෙයි බයටත්පත් වුණා. තැති ගැනීමකටත්පත් වුණා. ඒගොල්ලන්ගේ ආත්ම දෘෂ්ටි බ්‍රහ්ම විමන් සෙලවෙන්න පටන් ගත්තා. අප්පමානෝච උලාරෝ ඕබාසෝ ලෝකේ පාතුර හෝසි. අතික්ඛම්ම දේවානං දේවානුභාවಂತಿ. මෙතෙක් දෙවියන්ගේ ආලෝකයක් තිබුණා නම් අතික්කම්ම දේවානන්ද මේ දෙවියන්ගේ යම්කිසි ආලෝකයක් තිබුණා නම් ඒ ආලෝකයෙන් මේ යථාර්ථය දකින්න බෑ. එතකොට දැන් මෙතන අප්පමාන උලාරෝ මහත් විශාල ආකාරයට ඕබාසෝ ලෝකේ පාතුර හෝසි. මහත් ආලෝකයක් දෙවියන්ගේ ආලෝකෙ ඉක්ම යනවා. ඉක්ම යන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ආලෝකය කියන එක. ප්‍රදීපාලෝකය, අග්නිආලෝකය, සඳ ආලෝකය, සූර්යාලෝකය. බුදුරජාණන් එහෙම දේශනා කළා පෙන්නනවා මහණෙනි මේ හැම ආලෝකයටත් වඩා ප්‍රඥාලෝකය ප්‍රඥාව නැමැති ආලෝකය තමයි උසස් වෙන්නේ. අර ආලෝක වලින් යථා ස්වභාවය දන්නේ නැහැ. එක එක්කෙනාගේ පුණ්‍ය මහිමය අනුව ආලෝක ධාරාවන් තියෙනවා. ඒ කුඩා වශයෙන් ලොකු වශයෙන්. අපි දැක්කේ නැතුණාට භාවනා වේදන අපි ළඟත් තියෙනවා. ඒ ආලෝක සීමාව තුළ ආලෝක අඩු අයට ඒකේ ප්‍රමාණයට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි භාවනා කරන විදර්ශනා භාවනා කරන මිනිස්යාගේ ජීවිතය තුළ ওই අමනුෂ්‍යෝ කියන මාර්ග නැති කියලා කියන එකේ විද්‍යාත්මක පදනම. එතකොට දෙවියන්ගේ ආලෝකයේ ඉක්ම ගියා. ඒක කදෝ පැණියක් වුණා. කලාමැදිරිලියක් වුණා. අතික්ඛම්ම දේවානං දේවානුභාවಂತಿ. එතකොට වර්ග තුනක් සිද්ධ වුණා බුදුරජාන් වහන්සේ අනුත්තර ධර්ම චක්‍රය දේශනා කරනකොට. මුලින් ගියේ ශබ්දය, දෙවනුව කම්පනය, තුන්වෙනුව ආලෝකය. එතකොට තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේ උදානේසි අඤ්ඤාභිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාභිවත කොණ්ඩඤ්ඤෝ
මේ කොණ්ඩඤ්ඤට ඥානය පහළ වුණා. විරජං වීතමලං අනුත්තරං ධම්මචක්කුං උදපාදී මේ අනුත්තර ධර්ම චක්ෂුෂය පහළ වුණා. ඒ පහළ වුණේ නිකන් නෙමෙයි. අර අවස්ථා තුනම ඇවිල්ලා. පළවෙනි එක ශබ්දය, දෙවෙනි එක කම්පනය, තුන්වෙනි එක ආලෝකය. ආලෝකයේ කිව්වේ තමා තුළ පහළ වුණු ප්‍රඥාව. කම්පණය කියලා කියන්නේ තමා යම් හේතු වෙලා හිටියන යම් ධර්මයකට තව දුරටත් ඒකට හේතු වෙන්න බෑ කියලා අවබෝධ කර ගැනීම. ශබ්දය පින්වත්නි තමයි මේ ශාසනයේ වැදගත් වෙන්නේ. ඒ නිසා ගැඹුරෙන් අපි අවබෝධ කරනවා, අපි තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශබ්ද දූෂණයක් නෙමෙයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනුත්තර ධර්ම චක්‍රය හැටියට මූලික වශයෙන් දේශනා කරන්නේ මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒකට කියනවා උත්පාද නිරෝධය කියලා. ඒක බුදුරජාණන් වහන්සේට අයිති එකක් නෙවෙයි. ඒක ලෝකේ තියෙන දෙයක්. මේ මොහොතේ තියෙන දෙයක්. මේ අතේ, පයේ, ඇඟේ, ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස ඒ හැම ධර්මයකම මේ උත්පාද නිරෝධය කියන එක තියෙනවා. ඒකට ආගමක් නැහැ පින්වත්. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථය ඉන්ද්‍රිය සංජානනයෙන් අපි අවබෝධ කරන්නේ නැහැ. ඇයි අපි ළඟ තියෙන ශබ්ද දූෂණය, වැරදි ආලෝකය, ඊළඟට වැරදි කුලප්පු වීම. අද රට දිහා බැලුවාම මේක හොඳට පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ජාතිපි දුක්ඛා කියලා කිව්වේ ස්කන්ධයන්ගේ පහළවීම. එතකොට අර බ්‍රහ්ම ලෝකේ ඉන්න අය කම්පා කලබල වෙනෝනේ. ඒක දුකක් කියලා කිව්වා. කන්දානම් ඒ එතනක් තියෙන එකනේ. ওই විශාරදයන් ළඟ තියෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණ විශාරදයන් ළඟ තියෙන්නේත් ඒකමයි. එතකොට මේ යම් සත්‍යයක් හැටියට සලකමින් ඉන්න හැම තැනකම තියෙන්නේ මේ ස්කන්ධ. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන ස්කන්ධ. ඒ ස්කන්ධ වලට දුකක් තියෙනවද? ස්කන්ධ වලට දුකක් නැහැ. ස්කන්ධ දිට්ඨි වශයෙන් අල්ලගන්න ගත්තාම දුකක් තියෙනවා. දැන් මේ අතක් වෙන් කරලා ගත්තොත් මේ අතට තියෙන දුක මොකක්ද? අතට මොකක්වත් දුකක් නැහැ. හැබැයි ඒතම් මම කිව්වොත් මේ අත මගේ කියලා ගත්තාම නියපොත්තක් කපනකොට පොඩ්ඩක් මේ වුණත් දුකයි. ඒසෝ හමස්මි මේ මගේ කියලා ගත්තොත් මම තමයි මේක ඉන්නේ කියලා ගත්තොත්
දුකයි. එතකොට අර බාහිරව යන ආගන්තුක වූ බැඳීමක්. ඒකට තමයි අපි මේ මුල් දේශනාවල කළේ සංයෝජන ධර්ම කියලා. සංයෝජන ධර්ම කියන්නේ ඒකයි. ඒ සංයෝජන ධර්ම වලින් මූලිකම ධර්මය කාමච්ඡන්දය කියන එක. ඇලීම. එතකොට මේ ඇහැක් වෙන් කළා ගත්තොත් ඇහැට දුකක් නැහැ. හැබැයි ඇහැට දුකක් නැති වුණාට උත්පාද නිරෝධය ඇහි නැති වෙලා නැහැ. උත්පාද නිරෝධය ඊතා වේගෙන් මේ පහනක් වගේ බින්දෙනෝ උපදිනෝ බින්දෙනෝ උපදිනෝ බින්දෙනෝ උපදිනෝ බින්දෙනෝ උපදිනෝ බින්දි 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 උපදිමින් බින්දි බින්දි යන ගඟක් වගේ. උපාද නිරෝධය. ඒ බින්ද නැහැ දිට්ටි වශයෙන් ගන්නවා. අල්ල ගන්නවා. හැබැයි දිට්ටි වශයෙන් මෙයා ආගන්තුකෝ එකට රිංගුවයි කියලා ඒක උත්පාද නිරෝධය හෙවත් යථාර්ථය වෙනස් කරන්න පුළුවන්ද? යථාර්ථය වෙනස් කරන්න බෑ. යථාර්ථය නිදහසේ ඒක තියෙනවා. එතකොට අර දිට්ටි වශයෙන් රිංගගත් එක්කෙනාට ඒක නොතේරෙන නිසා පින්වත්නි එතන ඒ හැම අවස්ථාවකදීම දුක්ඛ දෝමනසයන්ට මූණ පාන්න සිද්ධ වෙනවා. සංසාරේ යම් අවස්ථාවක අප විසින් තෘෂ්ණා සහගත සිතින් මේ ස්කන්ධ අල්ලපු නිසා තමයි අපිට නැවතත් ස්කන්ධ හටගත්තේ. නැත්තම් එහෙම නෑ. ඉතින් ඒක හටගත්තා විතරක් නෙවෙයි නැවත නැවත ඒ දේ කරනවා. තෘෂ්ණා සහගත සිතින් අල්ලනවා. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නි මේ ශබ්දය නිසා යම් සුඛයක් ලබනවා නම් ශබ්දය නිසා යම් දුකක් හට ගන්නවා නම් ඒ දෙකම තියෙන්නේ දුක මතේ කියලා උන්වහන්සේ දේශනා කළේ. ඇයි? මේ සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් උපේක්ඛා වේදනාවත් කියන මේ ත්‍රිවිධ වේදනාවම තියෙන්නේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා පංච උපාදානස්කන්ධයම දුකයි කිව්වට පස්සේ එහි අන්තර්ගත වෙන හැම දෙයක්ම දුක්ඛ සත්‍යෙහි තියෙන්නේ. දුකේ තියෙන්නේ. ඒක දුකේ තියෙන්නේ. සැපේ. අපි මොන විදියෙන් තර්ක කළා ඒක සැපේ තියෙන්නේ කියලා හිතුවට ඒක බුදුරජාණන් වහන්සේ උදාහරණ වශයෙන් පෙන්වුවේ පින්වත්නි එක්තරා විදියක ගිනි තපමින් රත් වෙමින් ඉන්න කුෂ්ඨ රෝගියෙක්. කුෂ්ඨ රෝගී ගිනි මැලමාගෙන ටිකක් රත් කළා කැසීමෙන් යම්කි සැප වේදනාව සැපක් තියෙනවා. නමුත් ඒ රත් කිරීම සහ කැසීම සැපක් වුණාට ආදීනවය ඉවර වෙන්නේ නැහැ. ඉතින් සනීප වෙච්ච කෙනෙක් එතනින් ගිහිල්ලා මේ මිනිස්සයා මේ සැප විඳින එක මේ සැපක් කියලා හිතාගෙන අනේ එන්නකෝ ඕක ඔහොම කර ඉඳලා ඕක සනීප වෙන්නේ ওই සැප తాවකාලිකයි මේ සම්පූර්ණ වෛද්‍යවරයෙකුට පෙන්නලා මේ රෝග නිවාරණය කරගන්න කියලා ගහුවට එයා කැමති වෙන්නේ. ඉතින් කැමති නෑනේ මේ කැමති නැති හින්දා මේ ඔය ඉන්නේ. මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කැමති නැති නිසා නෝ එන්නේ දිගට. කී දෙනෙක් අඬ ගැහුවද බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා. නමුත් කැමති වුණාද මේ ඒක සනීප කරගන්න නිට්ටාවට. නෑ තාමත් අර තැවීම සහ කසනවා කියන එක විඳීමට තියෙනවා. තවමින් කසමින් ඒ සැප වේදනා සොයනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වුවේ මොකටද? මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබන සැප ගැන කියන්නටයි. ඒක බොහොම අකමැති වෙන වචන වෙන්න පුළුවන්. නමුත් අකමැති වෙන වචන වුණත් යථාර්ථය ඒක නම් ඒක තේරුම් ගන්නට වෙනවා. අපි බොහොම කැමැත්තෙන් කැමතියි කියලා බාර ගන්න දේවල් නිසා පින්වත්නි අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අතරමං වෙලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයෝ ති අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී පුනර්භවය ගෙන දෙන ඒ තැන් වල ඇලෙන මේ ධර්මය මොකද්ද? යායන් තණ්හා ස්නාව. අපි ඇහෙන් ඇලෙනවා, කනෙන් ඇලෙනවා, නහයෙන් ඇලෙනවා, දිවෙන් ඇලෙනවා. අරමුණු වල අපි කරන්නේ ඇලෙනවා. ඇලීමට විරුද්ධ වෙන හැම තැනකම ගැටෙනවා. ඒ විතරක් නෙමෙයි අපි බාහිර වශයෙන් ගත්තහමත් ඒ භවවලත් ඇලෙනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා ඇලීම සතුටු වීම පුනර්භවය ගෙන දීම කියන කාරණා ඇති කරන මේ තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ළඟ තියෙන හේතුව. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, කියන පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා හයක් අපිට හැම මොහොතකම උපදිනවා. අපි තෘෂ්ණා සාගත සිතින් ඒව ගන්නවා, අල්ලනවා. එතකොට ඇයි එහෙම තෘෂ්ණා සාගත සිතින් අපි අල්ලන්නේ? ඊට ඔබෙන් තියෙනවා ධර්මයක් නොකියවෙන. ඒ තමයි උත්පාද නිරෝධය. උත්පාද නිරෝධය මේ ඉන්ද්‍රිය සංජානනය නොපෙනෙන නිසා තමයි තණ්හා සාගත සිතින් මේව ගන්න අල්ලන්නේ. එතකොට තණ්හාවට උඩින් තියෙනවා අවිද්‍යාව. අවිද්‍යාව තියෙන්නේ. ඒ නිසා තමයි පෙළේ පින්වත්නි අවිද්‍යා තණ්හා දෙක ලං යොදලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිරෝධ කිරීමෙන් කරන්නේ උත්පාද නිරෝධය අවබෝධ කිරීමයි. තණ්හා නිරෝධයෙන් කරන්නේ අර ආගන්තුක තමාගේ සංතානයේ හටගත්තා වූ අර තණ්හාව නිරෝධ කිරීමයි. එතකොට නිරෝධ දෙකයි. තණ්හා අශේෂ විරාග නිරෝධෝ කියන එකයි උත්පාද නිරෝධ කියන එකයි. උත්පාද නිරෝධ කියන එක තණ්හා නිරෝධයට වඩා ඉහළින් තියෙනවා. ඒ තමයි ලෝකයේ හැමතිස්සෙම තියෙන විදිය. ගංග ගලන එක නවත්තන්න බෑ. ලෝකේ තියෙන විදිය. එතකොට ඒ තියෙන විදිය නොදැනීම අවිද්‍යාව, තියෙන විදිය දැනීම විද්‍යාව. ඒක උත්පාද නිරෝධය අවබෝධ කළ යුතු එකක්. නැති කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒක තියෙන බව අවබෝධ කරගන්න ඕන. ඒක නැති කරන්න බෑ.
තණ්හා නිරෝධය නැති කරන එකක්. ඇයි? ඒක තමා විසින් ඇති කරගත්තා වූ ධර්මයක්. ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. එතකොට ලංම හේතුව බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවයි කියලා කියනවා. පෙන්නනවා. ඒ තෘෂ්ණාව අපි නැති කර ගන්න ඕන. නැති කර ගන්න ඕන නම් අපිට අර විද්‍යාව පහළ වෙන්න ඕන. එතකොට ඒ නිසා තමයි පින්වත්නි මේ විදර්ශනා ප්‍රඥාව කියන එක ඊටම වැදගත් වෙන්නේ. විදර්ශනා භාවනා කියන එක ලෝකයේ උපදින්නේ ඔන්න ඔතන. බුදු කෙනෙකුට තමයි මේ විදර්ශනා ප්‍රඥාව පහළ වුණේ. ඒ තමයි විද්‍යාව අර කියන උත්පාද නිරෝධය අවබෝධ කර ගැනීම. එතකොට දැන් ආගමක් වශයෙන් පෙළ ගස්සන්න ඕනද ඒක අවබෝධ කරගන්න. ආගමක් වශයෙන් පෙළ ගස්සන්න ඕනේ. දැන් මේ ලෝකේ හටගත්ත පළවෙනි යුද්ධ ක්‍රමය තමයි ආගම් යුද්ධය කියන එක. බුද්ධ ආගමේ එහෙම එකක් නැහැ. ඇයි? මෙතන යුද්ධ කරන්න දෙයක් මොකක්වත් යුද්ධ කරන්න දෙයක් නැහැ. මේ උත්පාද නිරෝධයක් කියන ලෝකයේ තියෙන தত্ত্বයයි පෙන්වන්නේ. තථාගතයන් වහන්සේ මවල හදලා පෙන්වන දෙයක් නෙවෙයි. අවුරුදු 300කට මෑත භාගයේ මේ නවීන විද්‍යාවේ යම් යම් උපකරණ මාර්ගෙන් මේ හැම දෙයක්ම ඉතා වේගෙන් වෙනස් වෙනවා කියලා දැන් ඉතින් ප්‍රකාශ කරනවා. තථාගතවරු දේශනා කළේ අවුරුදු 2000 ගානකට පෙර. ඉතින් ඒ විද්‍යාව දන්නවද මේ ওই නවීන විද්‍යාඥයෝ? සමහර කෙනෙක් දැනගෙන හිටියා. ඒ නිසා තමයි බුද්ධ දේශනා පිළිබඳ සමහර ප්‍රකාශන කළා තියෙන්නේ. සමහර විට ඒ ඇත්තන්ගේ සොයා ගැනීමට මේ තථාගතයන් වහන්සේගේ විද්‍යා උදපාදී කියන මේ උත්පාද නිරෝධය පාදක වෙන්නේ නැති. නමුත් කිසි විටකවත් පින්වත්නි විද්‍යා මේ නවීන විද්‍යාවයි බුද්ධ ආගමයි එකට යන එක නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ මොකද කියන එක ඥානවන්ත එක්කෙනාට හොඳට තේරෙන්න ඕන. යම් අන්ධබාලයෙක් උත්සාහ කරනවා නම් නවීන විද්‍යාව මාර්ගයෙන් බුද්ධ දේශනාව විග්‍රහ කරන්න අන්න එයාට පාර වැරදිලා තියෙනවා. ඒක තමයි මෙතෙක් ලෝකේ දැනට තුලනාත්මක විග්‍රහවල සිද්ධ කරන්නට උත්සාහ අරගෙන තියෙන්නේ. ඒ පොත්පත් තමයි ওই තරුණ පෙළ දීර්ඝ කාලයක් තිස්සේ කියවන්නේ. ඇයි? මේ බුද්ධ දේශනාව දන්නේ නැහැ. මේ දර්ශනය දන්නේ නැහැ. මේ දර්ශනය දැනගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් ශ්‍රවණය. දෙවෙනි එක මානසිකාරය. ඒක භාවනාව කියලා. තුන්වෙනි එක මොකද්ද? සම්මර්ෂණය. එහෙම වචනයක් බුද්ධ මේ විද්‍යාව ඇත්තෙත් නෑ. ඒක මන් දන්නේ මොකද්ද වයි සම්මර්ෂණ. එතනින් අයින් වෙලා යමද්දිහා බලාගෙන ඉඳීම. දැන් මානසිකාරය තුල තියෙනවා හැමතිස්සෙම ඒක ඉඳගෙන මෙනෙහි කරන්නේ. මේ ආත්ම දෘෂ්ටියේ හේවන ඉඳගෙන මෙනෙහි කරනවා. මේ ප්‍රපංච කොට තියාගෙන එතන ඉඳගෙන මෙනෙහි කරනවා. මානසිකාරයේ දුර්වලකම් තියෙනවා. ඒ නිසා තමයි ඒකට අලුත්
විදියට එකතු කළේ යෝනිසෝ මනසිකාරය කියලා. බුදුරජාන් වහන්සේ. යෝනිසෝ මනසිකාරය. ඒක අපි දැනගන්න ඕන. මේ මනසිකාරය කරන්නේ කොතනක ඉඳගෙනද කියලා. සක්කාය දිට්ඨිය මුල් කරගත්ත මේ ප්‍රපංච ලෝකයේ තුල ඉඳගෙන තමයි ඒ මානසිකාරය කරන්නේ කියලා දැන ගැනීමත් යෝනිසෝ මානසිකාරයක්. හැබැයි යථා තත්ත්වය අවබෝධ කරන්නේ සම්මර්ෂණයෙන්. මොකද එතනින් එළියට එනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් හුදු රූපයමයි කියලා දේශනා කළේ. ඒකෙන් එළියට බහින්න. නැත්තම් එළියට බහින්න බෑ. හැබැයි වචනයක් කිව්වා කියලා එළියට බහින්න බෑ. ඒ රූප ස්වરૂපය තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. එතකොට එළියට බහින්න පුළුවන්. එතකොට පේනවා ශ්‍රවණය යෝනිසෝ මනසිකාර සම්මර්ෂණය. ඊළඟට ඒ නිසා තමයි පින්වත්නි යම්කිසි කෙනෙකුගෙන් මේ දහම ඇහෙන්න ඕන කියලා කිව්වේ. හැබැයි ඒ යම් කෙනෙක් අහුම්කම් දෙනවා නම් යම් දේශනාවකට ඒ දේශනාව කල්යාණ දේශනාවක් වෙන්න ඕන. එයාට කිව්වා කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා. අපි බුදුරජාණන් වහන්සේටත් කියන මේ තුන් ලෝක ධාතුව තුළ මෙන්න කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. කල්යාණ මිත්‍රය ගැන අහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍රයා ජීවිතෙන් භාගයක් නේද බුදුරජාණන් වහන්සේ. එහෙම කියන්න එපා ආනන්ද, ජීවිතයමයි. දැන් තේරුණාද වචනේ මොකද්ද කියලා? ශබ්ද දූෂණය ඇති කරන එක නෙමෙයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. ශබ්ද වලින් වැඩක් නැහැ. ඒක භෞතික වශයෙන්ුත් අභෞතික වශයෙන්ුත් ඒක දූෂණයක්මයි. බුදුරජාණන් වහන්සේ මේ සුතවාර්ය ශාවකා මේ ශ්‍රවණය කිසිම ආමිෂ බලාපොරොත්තුවක් නැතුව අනුකම්පා පිණිස, නිදහස පිණිස, ආත්ම විමුක්තිය පිණිස, නැගී හිටීම පිණිස, නිරෝධයේ උත්පාද නිරෝධය අවබෝධ කිරීම පිණිස, උපසමාය සංසිඳීම පිණිස දේශනා කරන එකක්. එතකොට කොච්චර දුර අපිට සොයාගෙන යන්න වෙනවද කියලා මේ ඇත්තන්ට තියෙනවා සොයාගන්න. අහනවා, කියවනවා, දැනෙනවා, සාකච්ඡා කරනවා කියනවා මේ බුද්ධ දේශනාවත් එක්ක කොලොප්පම් කරන්න පුළුවන් කමක් නැහැ. ගැඹුරු එකක් ඒක. ඒ නිසා තමයි කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන සමතං, කාලේන විපස්සනා. ධර්ම පහක් කියලා තියෙනවා. මේ ධර්ම පහක් දේශනා කරනකොට කොච්චර ගැඹුරුද කියලා තේරුම් ගන්න අපිට මේ සංකම්පි සම්පකම්පි සම්පවේදී කියන අවබෝධය ලබන්නට ඕබාසෝ ලෝකේ පාතුරහෝ
මහත් ආලෝකය ලබන්න. එහෙම නැත්නම් ඒ ශබ්දය අපේ සියලුම කළුවලාවන් දුරු කරන්න. එතකොට දැන් මේ ඇත්ත තේරුම් ගත්තා නිරෝධ දෙකක් තියෙන බව මේ සූත්‍රයේම පෙන්නලා තියෙනවා. අපි කියන දෙයක් නෙවෙයි. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කිව්වේ උත්පාද නිරෝධය හේවත් අවිද්‍යා නිරෝධය. එතකොට බලන්න මේ ධර්මවල කොච්චර ලං ගතියක් තියෙනවද කියලා යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ උපතිස්ස පරිබ්‍රාජකතුමාට ඇහෙනකොටම කොණ්ඩඤ්ඤ මහරහතුන් වහන්සේ දැක්කේ ඕකම තමයි. හටගත්ත දෙයක් හේතු ප්‍රත්‍යයෙන් එතරම් නිරුද්ධ වෙනවා. ඒ විද්‍යා උත්පාද නිරෝධය දැක්කේ. දකිනකොටම සෝවාන් වුණා. මොකද ආත්ම දෘෂ්ටියෙන් හිටි බමුණෙක් කම්පණය වුණා. ආලෝකයේ ගියා. ශබ්දය ඇහුණා. එතනම සෝතාපන්න ඵලයටපත් වුණා. තණ්හාවක් ගැන ලොකුට එතන සාකච්ඡා වෙන්නේ ඒකට හේතුවක් තියෙනවා. මේ සත්‍ය සොයාගෙන ගිය තරුණයෙක් නිසා. ජීවිතේ ඕන දෙයක් පරිත්‍යාග කරන්නට කැමති ජීවිතේ උනත් දෙන්න කැමති සත්‍ය දැනගන්න සත්‍ය ගවේෂී පුජ්‍යලයා තුළ. එතකොට බලගතුව තියෙනවා තමන්ගේ අර ටැඹේ හේවණැල්ල ටැඹ මුල තියෙන වගේ ආත්ම දෘෂ්ටිය තමා ළඟ තියෙන බව දන්නේ නැහැ. මේ ස්කන්ධ වශයෙන් මමයි කියලා ගත්ත. එහෙනම් මේ ලෝකයේ මේ චලනය සත්‍ය වශයෙන්ම තේරුම් ගත්ත යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ අංග සම්පූර්ණ දේශනාව ඥානවන්ත කෙනෙකුට ඇහුණා. ඉතින් මෙතනත් එහෙමනේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනකොට විරජං වීතමලං අනුත්තරං ධම්මචක්කුං උදපාදි සෝතාපන්න වුණා. ඒත් දැක්කේ උත්පාද නිරෝධය. තණ්හා නිරෝධය යන්නේ ආත්ම දෘෂ්ටියෙන් හිටි 5 දෙනෙක් ඒගොල්ලෝ. ඒ නිසා තමයි දෙවෙනි දේශනාව කරන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රය. අනිත් 4 දෙනා තදින්ම ආත්ම දෘෂ්ටියේ ඉන්නේ හින්දා. ස්කන්ධ ලං කළා පෙන්නවා. විදර්ශනාව නැමැති අන්වීක්ෂයට ලං කළා. ලං කළා පෙන්නවා. බින්දන බව තේරුම් ගත්තා. අවබෝධ කළා. මේ එකඳු ස්කන්ධයක්වත් එක සනයක් අසුරු සනයක් නතර නොවන බව. ඊ타ම වේගෙන් උත්පාද නිරෝධයට පත් වෙන බව තේරුම් ගත්තා. ඒක තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රය. නැත්තම් බුදුරජාණන් වහන්සේ අනාත්මවාදී දර්ශනයක් හරි ආත්මවාදී දර්ශනයක් හරි දේශනා කරන ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. ඒක නිකන් ඇහුණාම මතු පිටින් අත ගන්න ඔළුව අත ගෑවා වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අනාත්මවාදී දර්ශනය කියලා පොත් ලියන්න පටන් ගත්තා. ඒක මානසික විහිළුවක්. යම් කිසි කෙනෙකුගේ දෘෂ්ටියක් ගත්තාම ඒ දෘෂ්ටි බින්දින්ට යම් දේශනාවක් කළාම ඒ නමින් දර්ශනයක් ඇති කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මොකද්ද? හේතුඵල ධර්මය. යේ ධම්මා හේතුප්පබවා කියන එක. තේසං හේතුං තථාගතෝ ආහ. මේ ලෝකේ හට ගන්න හැම දෙයක්ම හේතුවක් උඩ හටගන්නේ. ඒ හේතුව නැති වෙනකොට අර හටගත්ත දේ නැති වෙනවා. ඕක තමයි හේතුඵල ධර්මය. ඒක තමයි තථාගතයන් වහන්සේ
ওই දඹදිව පහළ වෙච්ච ශාස්ත්‍රවරුන්ගෙන් අලුතෙන්ම සොයාගත්ත වෙන කිසිම තැනක නැති වචන මාත්‍රයක් ගන්න නැති ධර්මයක අනිත්‍ය වචන වශයෙන් හරි තිබුණා. කර්මවාද තිබුණා, අනාත්මවාද තිබුණා, ආත්මවාද තිබුණා, සත්‍ය කියන එක තිබුණා. වචන වශයෙන් හරි තිබුණා. වචන වශයෙන්වත් නැහැ. හේතුඵල ධර්මයේ කියන එක, පටිච්චසමුප්පන්න කියන එක. මහ විස්මිතයි බුදු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි කොහොමද අවබෝධ කරන්නේ? ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ටිකක් දික් කළා පෙන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහා ප්‍රඥෙක් යම් කෙනෙක් පටිච්චසමුප්පාදේ දකිනවා නම් ඒක තමයි ධර්මයේ දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දකින්නේ. ධර්මයේ දකින එක තථාගතයන් වහන්සේ දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. අර ටික දික් ඇදලා පෙන්නවා. ඇයි එහෙම පෙන්නුවේ? උන්වහන්සේ විරජං වීතමලං අනුත්තරං ධර්මචක්ෂුසේ පහළ වුණේ මේ හේතුඵල ධර්මයේ ඇසීමෙන්මයි. ඉතින් උන්වහන්සේට අමතක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා දැම්ම යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒ ධර්මය එතකොට බුදු කෙනෙක් ලෝකේ දේශනා කරන්නේ ආත්ම අනාත්මවාද කතා නෙවෙයි, හේතුඵල ධර්මයක්, පටිච්චසමුප්පාද ධර්මයක්. ඒක කාගේත් මේ කුලියට ගත් එකක් නෙවෙයි. ඒක තමයි විද්‍යාව. දැන් විද්‍යාවේ මුල් හොයාගෙන කියනකොටත් නිර්මාණවාදය නෙවෙයි, මේ හේතුඵල එක සම්බන්ධයක් ගැන තමයි ඒගොල්ලෝ කියන්න උත්සාහ කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ඒක බොහෝම ඈත කාලේ දේශනා කළා. අපේ බෞද්ධයෝ මොනවද දන්නේ? සාරෝපම සූත්‍රයේ දේශනා කර දේ ඒක තමයි. කොළ ගන්නෝ, පොතු ගන්නෝ, එළය ගන්නෝ. ඒ ගන්නේ ඇයි එහෙම? ඇත්තටම දැන් හරය දන්නේ නැති නිසා. දන්නේ නැතුනහම සසර බයයි මොනවා හරි හේතුවක් නිසා ඉතින් අර කොළ ගන්නෝ, පොතු ගන්නෝ, එළය ගන්නෝ. මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. සාරෝපම සූත්‍රයේ කියනවා ඉතින් හරය දන්නේ නැති එක්කෙනා මහණෙනි එහෙම ගන්නෝ. මුළු මානව ඉතිහාසයේම ලක්ෂණ ඒක තමයි. 아무තු දෙයක් නෙමෙයි. ඒ තම තමන්ට තියෙන වගකීමක් හරය සොයාගෙන යන්න. දැන් හරය සොයන වෙනකොට මොනවද වෙන්නේ? ඉතින් අපේ මිනිස්සු යොමු කරනවා ඒ අනිත් පැත්තට. එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුන්ට ධර්මයක් දේශනා කළා. මජ්ක්‍ධිම නිකායේ තියෙන ඕනම් බලා ගන්න. මුගලන් මහරහතුන් වහන්සේ එතන හිටියේ නෑ. මුගලන් මහරහතන් වහන්සේට ඕනකම තිබුණා ඇත්තටම බුදුරජාණන් වහන්සේ සක්‍රයට මොනවද දේශනා කළේ කියලා. ඊර්ධිමතුන් අතර ශ්‍රේෂ්ඨම කෙනානේ. ඉතින් ගියා සක්‍ර ලෝකෙට. ගිහිල්ලා ඇහුවාම කිව්වේ නෑ. කාමයෙන් මත් වෙලා. කාමයෙන් මත් වෙච්ච අයට ධර්මය තේරෙනවද? ධර්මය මතක් වෙනවද? මතක් වෙන්නේ. එතකොට මොකද්ද කළේ? මුළු බ්‍රහ්ම විමාන මුළු සියල්ලක්ම සෙලෙව්වා. මේ නියපිනකින් කකුලේ මාපට ඇඟිලි සෙලෙව්වා කියලා ධර්මය. මං 100ට කෝටියක් පිළිගන්නවා කියන එක.
සෙලෙව්ව සොලවන්න පුළුවන්. ඒ සෙලෙව්වහම බය වුණා. විජම්පායස් සෙලවුණානේ. දැන් කොළඹට මහා බෝම්බ පුපුරනකොට ওই විශාල මන්දිර සේරම හෙලවෙනකොට ඒගොල්ලන් අර ව්‍යාජ විදියට ඇඳපු රෙදි ගලවලා දාලා දුවනවා. ඊට පස්සේ යට තියෙන්නේ ඉංග්‍රීසියේ කලිසම. මූදර පයින්නවා. ඒ පාර සක්ත දේවේන්ද්‍රයා කිව්වා. සෙලවෙනකොට බයට. මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ධර්මයක් දේශනා කළා. ඒකේ ලොකු විද්‍යාවක් තියෙන ඒව කියන්න වෙලා නැහැ මට. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහලා ඒක අනුමත කරගන්න. ඒ කිව්වේ අනුමත කරගත්තා. දැන් මුළු බුද්ධ ශාසනයෙම ඉන්න මහා ඍද්ධිමතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍ර දේශනා කරපු බණ දැනගන්න එහාට ගිහිල්ලා ඒක සොලවල ඒක දැනගත්තා. මෙහි ඉඳන් ඒක කරන්න බෑ. ඒක දැනගන්න ක්‍රමයක් නෑ. ලෝකේ පහළ වෙච්ච මහා ඍද්ධිමතුන් වහන්සේ නම. එතකොට පේනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ නිරෝධ දෙකම පෙන්නපු සූත්‍රය තමයි මේ ධම්මචක්ක සූත්‍රය. තණ්හා නිරෝධයයි උත්පාද නිරෝධයයි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා ආදී වශයෙන් දේශනා කරනවා. ඊළඟට තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ශේෂ නැතුව මේ තෘෂ්ණාව ඒ තැන්වල නිරෝධ කරනවා නම් ශේෂ නැතුව අපි බර ඉතුරු කරනවනේ. බර ඉතුරු කරනවා කියන්නේ කෑම කාලා අපි කොච්චර ඉතුරු කරනවද? ඒ ගැන හිතමින් සාකච්ඡා කරමින් හිතත් කල්පනා කරමින් ගොඩක් දේවල් ඉතුරු කරනවා. අනිකුත් දේවලුත් එහෙමයි. ඒකට කියනවා ශේෂ පත්‍ර තියෙන හැම එකේම. තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ. ශේෂ නැතුව ඒ තැන්වල නිරෝධ කරන්න ඕන. ඇහෙන් රූප දැක්කාම ඒතර ඉතුරු කරගන්න බෑ මොකක්වත්. එතන මේක අතහරින්න ඕන. ඒකයි මේ කියන්නේ. දැන් తත්‍ර తත්‍රාවි කියලා කිව්වනේ. අශේෂ විරාග ඡාගෝ එතන ඡාග කියන වචනේ පාවිච්චි කළා. බත් බුලත් ආහාර පාන රෙදි පිලි කෑම බීම ගැන නෙවෙයි ඡාගෝ කියලා කිව්වේ. මාරයට අයිති දේ මාරයටම බාර දෙන්නේ කියන එකයි ඡාගෝ කියලා කිව්වේ. මාරය උදුරනකන් ඉන්නේ නැතු උදුරනකන් ඉන්නකොට ඉතින් විලාපක ගහ උදුරනවා. ඉතින් වෛද්‍යවරුත් සෑහෙන උත්සාහ කරනවා ඒක මේ පැත්තට හරි ගස්සලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අවබෝධඥානය කියලා කියන්නේ මොකද්ද? මාරය උදුරන්ට ඉස්සෙල්ලා දීලා දාන්න ඕන. ඒ තමයි ඡාගෝ කියලා කිව්වේ. මොකද්ද? මේ රූපේ අතහරින්න ඕන. මේ රූපේ අතහරින්න ඕන. මේ වේදනාව අතහරින්න ඕන. මේ සංඥාව අතහරින්න ඕන. මේ සංකාර අතහරින්න ඕන. මේ විඥාන අතහරින්න ඕන. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලෝ. ඒක තමයි විමුක්තිය බුද්ධ ආගමේ උගන්වන. ඒ විමුක්තිය මොකද්ද? අකුප්පාමේ චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බව්. ඒ විමුක්තිය තමයි
නැවත පුනර්භවයක් නොලබන විමුක්තිය. ඒකට පුනර්භවය කියලා ජාතිය කියලා කිව්වේ මේ කන්දානම් පාතු භාවෝ කියන එකමයි. මොකක් නෙවෙයි. ඒක අතහැරියාට පස්සේ ඒක තමයි විමුක්තිය බුද්ධ දේශනාවේ උගන්වන. ඉතින් ඒක කවද ලබන එකක්ද? මේ අතහරින මොහොතේ ලබන එකක් නේ. ඒ විමුක්තිය චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ ආලය අතහැරීම. ඊළඟට ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මාදිට්ඨි. දැන් බලන්න සම්මාදිට්ඨි කියනකොට හැම සූත්‍රයකම පෙන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ගැන. හැබැයි තව සූත්‍රයේ තියෙනවා මේ ඇස අනිත්‍යද නිට්ටයද ආදී වශයෙන් ප්‍රශ්න කළා. මේ ඇහි තියෙන උත්පාද නිරෝධය නොදැනීම කියලා පෙන්වනවා. ඒ දෙකේම වරදක් නැහැ. ඒ දෙකම එකයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මොන අවබෝධයද ලබන්න ඕන? මේ දුක්ඛාරය සත්‍ය පිළිබඳ අවබෝධය ලබන්න ඕන. පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි. ඒ ධර්ම පහක් ලැබෙන්නේ පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ. පෙර නොඇසූ ආකාරයට පිළිසිඳ දැනගන්න ඕන. මේ දුක කියන්නේ මොකද්ද කියලා. පිළිසින් දැනගන්න ඕන. දැන් අපි පෙර ඇසූ විදිය, දුටු විදිය, ඇසූ විදිය ඒ ඔක්කොම අපේ සංස්කාර දූෂණයට, සංඛාර විපරීත භාවයකට අපිපත් වෙලා අපි පටලවල අන්තෝ ජටා බහි ජටා මේ සසර ගැට පිට ගැටලාමින් යනවා. ඒක විපරීත. ඒක දූෂණය මේ ඉන්ද්‍රිය සංජානනය තුලින් ඇතිවෙච්ච. එහෙනම් පුබ්බේ අනුසුතෝ කියන්නේ පෙර ඇසූ කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය මාර්ගෙන් අහපු විදියට නෙවෙයි. පෙර නොඇසූ කියලා කියන්නේ ඒ ඉන්ද්‍රිය මාර්ගෙන් ආපු විදියට නෙවෙයි. ටිකක් ගැඹුරුයි. පරිඤ්ඤයන්ති පිළිසද දකින්න ඕන. සත්‍ය ඥානයක් වශයෙන් දකින්න ඕන. මේ දුකයි කියලා දැනගන්න ඕන. මේ දුකයි කියලා තේරුම් ගන්න ඕන. කෘත්‍ය ඥානයක් හැටියට තේරුම් ගන්න ඕන. මේ දුක පිළිසිඳ දැකිය යුතුයි කියලා අවබෝධ කරගන්න ඕන. කෘතඥානයක් හැටියට දකින්න ඕන. පිළිසිඳ දකින්න ඕන. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ඒවං තිපරිවට්ටං දාදසාකාරං ඥාන දස්සනං යථා භූතං සුවිසුද්ධං අහෝසි. ඒ සත්‍යයන් මේ ආකාර තුනෙන් දකිනකොට 12 ආකාරයකට අවබෝධ කරනවා. දුක්ඛ සත්‍ය පරිඤ්ඤය පිළිසින් දැන ගන්න ඕන. සමුදය සත්‍ය පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සති ප්‍රහාණය කරන්න ඕන. ඒක ප්‍රහාණය කළ යුතු එකක්. අන්න එතකොට ඒ වචනේ එතන කියවුණා. තණ්හාව ප්‍රහාණය කළ යුතු එකක්. ඒ Nirodhe අපි ඇති කරගන්න ඕන එකක්. අවබෝධය තුල.
අනිත් නිරෝධය අපි දැක ගන්න ඕන දෙයක්. එතකොට දැන් අවිද්‍යාවයි තණ්හාවයි හොඳට ගැළපිලා තේරෙන්න ඕන. එතකොට මේවත් හුදු කේවල ධර්ම නෙවෙයි. මේවත් පටිච්චසමුප්පන්නයි. අවිද්‍යාව හෝ තණ්හාව හෝ ඒ ධර්ම. පහතබ්බන්ති මේ භික්ඛවේ. පහතබ්බන්ති කියන වචනය තමයි තණ්හාව පිළිබඳ ප්‍රහාණය කළ යුතුයි. ඒක සත්‍ය ඥානයක් හැටියට දකින්නේ කොහොමද? ඒක ප්‍රහාණය කළ යුතු එකක්. මේ තමන් ළඟ තියෙන තෘෂ්ණාව. කෘත්‍ය ඥානේ ප්‍රහාණය කිරීමට කටයුතු කරන්න ඕන. කෘතඥාන ප්‍රහාණය කරන්න ඕන. අසේස චාගෝ පටිනිස ප්‍රහාණය කළ බව දැනගන්න ඕන. ඊළඟට දුක්ඛ නිරෝධ සත්‍ය. දුක්ඛං නිරෝධෝ අරිය සත්‍යං. සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්ම. සච්චිකාතබ්බං කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. දැන් බුද්ධ දේශනාව තුළ අනුමාන ඥාන ඒක පිළිගන්නේ. අනුමාන ඥානේ ඉන්ද්‍රිය බද්ධයි, ප්‍රත්‍යක්ෂ ඥානේ පිළිගන්නේ. හැබැයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලාත් එකක් තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන්නේ වෙන එකක්. මෙතන සච්චිකාතබ්බං කියලා කියන්නේ අර විදර්ශනා ප්‍රඥාවටමයි. දැන් ඒකේ මහා පුදුම දේ කියලා කියන්නේ දැන් අර මේ නිරෝධ දෙක පෙන්වන විදිය බුදුරජාන් වහන්සේ. දැන් එතන සච්චිකාතබ්බං කියලා කියනවා මේ නිරෝධය පිළිබඳ. නිරෝධය සාක්ෂාත් කරන්න ඕන. එතන පෙන්වන්නේ උත්පාද නිරෝධය. ඒ උත්පාද නිරෝධය නිසා ඒක නිවන නෙවෙයි. නිරෝධය කිව්ව ගමනින්ම නිවනේ කියලා බාර ගන්න හොඳ නැහැ. ඒ ඇයි? මාර්ග ඥානයක් බුදුරජාණන් වහන්සේ ආපහු පෙන්නනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ. ඒක භාවිතා කරන්න ඕන. ඉතින් භාවිතා කරන්න ක්‍රම තුනක් තිබුණා මූලික වශයෙන්. ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර, සම්මර්ෂණ. තව ටිකක් එහාට ගියාම කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා, කාලේන සමතං, කාලේන විපස්සනා. හතරක් තියෙනවා. හතර තුනක් තියෙනවා. හැබැයි ඒක භාවිතා කරන එකේ ගැටලු තියෙන බව මේ අය දැන් දන්නවා. එතකොට පේනවා මේ දීර්ඝ සසරේ සෑහෙන කාලයක් සමාපත්තිලාභී පවා ලබාගත් තාපසවරු 5 දෙනෙකුටයි මේ බණ කියන්නේ. මේ සූත්‍රය ටිකක් ගැඹුරු වෙලා තියෙන සංක්ෂේපයෙන් ප්‍රකාශ කරන නිසා. දැන් උගතෙකුට දේශනා කරන්නේ සංක්ෂේපයෙන්. විස්තර විභාග තියෙන්නේ, උද්දේශ විභංග කියන ඒවා තියෙන්නේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව, නෙක්ඛම්ම කතා, ඊට පස්සේ සාමුක්ඛංශික දේශනා. ඒවත් චතුරාර්ය සත්‍ය දේශනා කරන. ඒක ටිකක් වෙනස් ක්‍රමී. හැබැයි එකමදී බුදුරජාණන් වහන්සේ වෙනස් කළා අනුකම්පාවෙන් අපිට. ගොඩ වෙන්න තුනී කරගෙන ගියා කණ්ඩිය. එක සැරේටම නග ගන්න නැතුව. ඉතින් ධන ඉස් දෙකේ හයිය තියෙන එක සැරේ නගින්න. මේ විදර්ශනා ප්‍රඥාව තියෙන්න ඕන මේ ඒපින්ම පණින්න. බැරි එක්කෙනාට
ගොඩේ ඉඳලා තුනී කරගෙන ගියා නැගලා යන්නේ කියලා. මොනතරම් අනුකම්පාවක්ද ලෝකයා කෙරෙහි තියෙන්නේ. එතන මොනවත් ප්‍රත්‍ය බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා සැබෑ බුද්ධ පුත්‍රයා කිසි විටකවත් ප්‍රත්‍ය බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමහර විට රජ කෙනෙකුගේ පුතෙක් හුඟක් අය පිටින් ගත්තම සලකනෝ ලොකු තැන් වලට ගිහලා දාන වළඳන්න තිබුණා. දාන වළඳන්න බුදු වුණා නම්. හැබැයි ලෝකානුකම්පාවෙන් බුදු වුණ නිසා පැල්පතෙන් දාන වැළඳුවා. උන්වහන්සේගේ යහපතට නෙමෙයි වැළඳුවේ අර දාන දෙන එක්කෙනාගේ යහපතට. අර පැල්පතේ ඉන්න අහිංසක මිනිසයාගේ යහපත පිණිස. මේ ලෝකේ පහළ වෙච්ච මහා දාර්ශනිකයෙකුගේ ජීවිත කතාව. ඒවා කාලය යනකොට විපරීතයන්ටපත් වෙනවා මේ ශිෂ්‍යවාදී දේවල්. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එහෙම දේවල් සිද්ධ වුණා. ඒකට අපි කලබල නොවී යුතුයි. අපි බුදුරජාණන් වහන්සේ තමයි සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ධර්මයේ සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තා වූ ශ්‍රාවකයයි අපි සරණ යන්නේ. වෙන කෙනෙකුට ශ්‍රාවක කියලා කියන්න අමාරුයි. එතකොට දැන් දක්ෂිනා විභංග ආදී තැන්වල තියෙනවා දැන් දාන වේලාවට gediye ගහනෝනේ උන්වහන්සේ දාන වල දාන්න වෙලාව හොයන්නේ නැහැ gediye ගැහුවාම දාන වල දන්නේ. ඒ වගේ සමහර විට අර කාසාව කණ්ඨකයාගේ පොඩි කහ නූල දැනුම් දීමක් කරනවා. අර ඥානවන්ත මිනිසයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ අඟවනවා. මතක් කරනවා. ඒ මතක් කිරීම නිසා අනන්ත අප්‍රමාණ ආනිසංසයක් ලැබෙනවා කියලා පෙන්නනවා. එයාට දෙන දානේ. මජ්ක්‍ධිම නිකායේ දක්ෂිනා විභංගේ. කෙලුතොලු කමට කතා කරන්න යන්න එපා. බොහොම පරිස්සමෙන් වචන කතා කරන්න සංසාරේ බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ශාසනය සම්බන්ධව. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේ දැන් මේ චතුරාර්ය සත්‍ය ලෝකයාට එලි කළා. ඒ එලි කළ චතුරාර්ය සත්‍ය සැඟවිලා තිබෙන එකක්. මේ එකක්වත් තමන් වහන්සේගේ මව්පියන්ගෙන් ලැබුණේව නෙවෙයි. බුද්ධ ඥාණයෙන් අවබෝධ කළ දෙයක්මයි. ඒ අවබෝධ කළේ තියෙන දෙයක්මයි. දෙයක් නෙවෙයි. එතකොට මේ උත්පාද නිරෝධයේ තියෙන එකක් නේ. ඊළඟට තණ්හාවෙන් මිරිකිලා වාසය කරන සත්වයන්ට මේ එහෙම වෙලා තියෙන්නේ මොකද කියන එක තේරුම් ගන්නට බැරි වෙලා තියෙනවනේ. දැන් එක්තරා මක්ෂයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නෝ මහා සාගරේ. එයාගේ නම නම් මට මතක නැහැ. ඒ මක්ෂයා මහ විශාල යෝධයෙක්. මූදු පතුලේ තියෙන පාසි වර්ග ආදී දේවල් අනුභව කරන කෙනෙක්. ලොකුණාට අහිංසකයි. හැබැයි පාසි අනුභව කරගෙන යනකොට කුඩු මාසෙක් හැපිලා ගිලෙනවා. මාංශ රසය ගන්නවා. එදා ඉඳලා අර මහා පර්වත වගේ විශාල කඳු වගේ විශාල ඒව තියෙන මුහුදේ ඒ සැඟවිලා ඉඳගෙන මේ මාළු අල්ලගෙන අනුභව කරනවා.
මාළු දැනගත්තාම මාළු ඒ ප්‍රදේශ වලට එන්නේ නැහැ. ඉතින් මේ අර මහ පර්වත ගල් වටේට කැරකෙමින් බලනකොට තමන්ගේම වලිගේ තමයි දකින්නේ. තමන්ගේ වලිගේ අපනවා. අපල කඩාගෙන අනුභව කරනවා. මේකේ හරි විද්‍යාවක් තියෙනවා මට ඒවා විස්තර කරන්නට වෙලාවක් නැහැ. ආයි දේශනාවක් වෙලාවේදී මතක් වුණොත් ඒවා විස්තර ගන්න. එතකොට අපිත් මේ රූප සංඥාව ගන්න අවස්ථාව වෙනකොට අපි වැරදි විදියට ඒ දෘෂ්ටියට බැසගත්තාම දිගටම අපි ඒකෙම යනවා. එතකොට මේ එකම වටවලල්ලක යන්නේ භව චක්‍රයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තණ්හා දුතියෝ පුරිසෝ දීඝමද්දාන සංසරං. එත්ත භාවඤ්ඤ එතනින් මෙතෙන්ට යනවා අඤ්ඤතා භාවය කියන්නේ අඤ්ඤතා භාවයක් ගැන බැලුවට එතනින් මෙතෙන්ට යනවා මෙතනින් එතෙන්ට යනවා එකම වටවලල්ලේ. ඇයි මේ රූප සංඥාව ආත්ම කොට සලකාගෙන බුදුරජාණන් වහන්සේ මේ හඳමාමයි කතා කියලා දෙන්න ආපු එක්කනේ නෙමෙයි ඒ විදිහට ගණන් ගන්න එපා. අපිව නිදහස් කරන්නට යම් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගය අරගෙන තියෙනවා. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නමයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව දුක්ඛ සත්‍ය පරිඤ්ඤයන්ති පිළිසිඳ දැනගන්න ඕන. දැන් අපි දුකේ කියලා ප්‍රකාශ කළාට පින්වත්නි අපි පිරිසිඳ දැනගෙන නැහැ. ඒ නිසා අපි දුක් විඳිනවා. ඇත්ත වශයෙන්ම දුකක් තියෙනවා නම් විඳින එක ඇර වෙන මොනවද කරන්න තියෙන්නේ? ඇයි? සැප වේදනා විඳිනවයි කියන්නේ දුක් විඳිනවා. දුක් වේදනා විඳිනවයි කියන්නේ දුක් විඳිනවා. උපේක්ඛා වේදනා විඳිනවයි කියන්නේ දුක් විඳිනවා. අපි දුක දන්නේ නැති නිසා අපි දුක් විඳිනවා. අපි පිළිසිඳ පරිඤ්ඤයන්ති පිළිසිඳ අපි දැනගෙන නැහැ. ඒ දුක් විඳීම අවසන් වෙන්නේ නැහැ. නැවත නැවත මේ කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ කියන මේ ප්‍රවර්තය මේ භ්‍රමණය ඉවර වෙන්නේ නැහැ. අපි දිගටම එහෙම වෙනවා. ඒ කවුරුන් නිසා වෙනව නෙමෙයි දෙවියන් වහන්සේ නිසාවත් වෙනත් කෙනෙක් නිසාවත් සිද්ධ වෙනව නෙමෙයි. අපේ ළඟ තියෙන අවිද්‍යා තණ්හා ආදී ධර්ම නිසා ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි දුක් විඳින්නේ මොකද කියලා හැමෝම ප්‍රශ්න කරන්න ඕන. ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතුව ප්‍රශ්න කරන්න ඕන. ඇයි මට තියෙන දුක? මට තියෙන දුක මොකද්ද? අර සක්‍රයට වගේ ඒක මතක නෑ ඇහුවට. දැන් තමන්ගෙන් ප්‍රශ්න ඇහුවට ඇයි දුක කියලා නෑ දුකක් නෑ කියලා තමයි කියන්නේ. සක්‍රයට වගේ මතක නෑ. මේක අර සංකම්පි සම්පකම්පි සම්පවේදී කියන අර සෙලවීමකට ලක් වුණොත් ඔන්න දුක එළි වෙනවා. නැත්තම් දුක ගැන දුක මට දුකක් නෑ කියලා කියනවා. හැබැයි දුකේ තමයි ඉන්නේ. සක්‍රය වගේ. මොකද දැන් මේ කාලයාගේ ඇවෑමෙන් අවිද්‍යාව නැමැති පස්කඳු වලින් මේ සත්‍ය වැහිලා තියෙනවා. ඒ නිසා මේ තමා තුළ
බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්නු ධර්මය තමා තුළ යම් අවස්ථාවක ප්‍රකට වෙන්න ඕන. ඒ තාක්කල්ම අර ආලෝකයත් අර ශබ්දයත් අර කම්පනයත් නෑ ඒ නොලැබෙන තාක්කල්ම දුකක් නෑ කියලා තමයි කියන්නේ. ඒ නිසා තම තමන් වෙන වෙනම ප්‍රශ්න කරන්න ඕන මට තියෙන දුක මොකද්ද? මං දුක් විඳිනවද? සත්‍ය වශයෙන්ම. එහෙනම් දුක් අවබෝධ කරලා ඉන්නවද? දුක් විඳින්නේ මොන හේතු නිසාද? ඒ හේතු නැති කරගන්නම් බැරි මේවද? ඒ හේතු නැති කරගන්න යම් මාර්ගයක් තියෙනවද? දුක පිළිබඳ ප්‍රශ්න කරන්න ඕන. අන්න ඒක පින්වත්නි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය කිංචි බික්ඛවේ අක්ඛාතං මේ තමන් වහන්සේ මෙවැනි දෙයක් උගන්වන්නේ අර නිබ්බිදාය එයා එතකොට තමයි නැගී හිටින්න පුළුවන්කමක් තියෙන්නේ. වෙන දෙයක් කිව්වට වැඩක් නැහැ. දැන් මේ පොළොවේ ඉඳලා අහවල් ග්‍රහයට මෙපමණ දුරේ කියලා බුදු කෙනෙක් හොයාගෙන ප්‍රකාශ කළා නම් ඒක ඊට පස්සේ විද්‍යාවෙනුත් ඔප්පු කරාට පස්සේ විද්‍යාවත් කියනවා කියලා බුදුරජාණන් වහන්සේට විද්‍යාවේ මුක්කුව ගහලා අලුත් ළමයි ඔක්කොම පිළිගන්නවා. හැබැයි දුක නැති වෙන්නේ නැහැ කාගේවත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දුක පිළිබඳ කරන සාකච්ඡාවේදී තමයි අපිට නැගී හිටින්න පුළුවන්කම තියෙන්නේ. තමන්ගේ ජීවිතේ අත්ත සංහිතාය ආත්ම විමුක්තිය පිණිස නැගී හිටින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ පරිඤ්ඤයන්ති කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. පිළිසිඳ අවබෝධ කළ යුතුයි. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය පහතබ්බන්ති කියන වචනයෙන් පෙන්වුවේ ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළ යුතුයි. ඒක ප්‍රහාණය කරන්න ඕන නම් අපි දකින්න ඕන, තේරුම් ගන්න ඕන. ප්‍රහාණය කරනවා කියන අත්හරිනවා කියන එක නේ. එතකොට ඒ අපේ අවිද්‍යාව ආදී ධර්ම නිසා හටගෙන තියෙන ධර්මයක් අපි ඉවත් කරනවා. ප්‍රහාණය කරනවා කියන්නේ. ප්‍රහාණය කරන්න. ඊළඟට දුක්ඛ නිරෝධය සච්චිකාතබ්බන්ති. සාක්ෂාත් කරන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව භාවේ තබ්බන්ති. භාවිත කරන්න ඕනේ. වචන හතරකින් තමයි මේ චතුරාර්ය සත්‍ය පෙන්වලා තියෙන්නේ. සච්චිකාතබ්බන්ති, පහතබ්බන්ති, පරිඤ්ඤයන්ති, පහතබ්බන්ති, සච්චිකාතබ්බන්ති, භාවේ තබ්බන්ති. ඒක කරන්න ඕන ත්‍රිපරිවට්ටං ආකාර තුනකට සත්‍ය ඥානයක් හැටියට පිළිසිඳ දකින්න ඕන. කෘත්‍ය ඥානයක් හැටියට ඒකේදී අපි කටයුතු කරන්න ඕන මොන වගේද කියලා ඒක අවබෝධ කරගන්න ඕන. කෘතඥානය කියන්නේ අවසන් කරනවා කියන එක. අවසන් කරන්න ඕන. හැම සත්‍යයකම ඒ තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට ආර්ය මාර්ගය දැන් අර චතුරාර්ය සත්‍ය පිළිබඳනේ සම්මාදිට්ඨි කතාව මේ සූත්‍රයට අනුව පේන්නේ. එතකොට පේනවා මේ දැන් එතනින් ඇල්ලුවාම ආපහු මුලට ගියා වගේ. ඉතින් මේ චක්‍රයක් අනුත්තරං ධම්ම චක්කුන්. ඒ නිසා අපිට අල්ලන්න පුළුවන් තැනක් තියෙන්න ඕන මෙතන. ඒ තමයි
යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දිනී මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන ඒ තැන්වල ඇලෙන එක පාලනය කරන්න ඇයි ඇලුනහම වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. එතකොට මේ ප්‍රවර්ධනය වෙනවා මේ ස්කන්ධ උපචය වෙන ආකාරය පෙන්වලා තියෙනවා. ඉතින් මේක සංක්ෂේපයෙන් පෙන්වන සූත්‍රයක් නිසා අර දිග සූත්‍රවල ඒකේ අඩුව පෙන්වලා තිනවා පසු කාලේනි බෝධි සූත්‍රවල පෙන්වුවාම ඒ උදානවල පෙන්නනවා මං මේ දුක හටගන්නේ මෙසේ කියලා තේරුම් ගත්තය. දුක නිරෝධ වෙන්නේ මෙසේ කියලා මම තේරුම් ගත්තය. මේ හට ගැනීමත් නිරෝධයත් එකතැන ඇති බව තේරුම් ගත්තේ. එවිට තමන් වහන්සේට පෙර නොඇසූ දහමක් අවබෝධ වුණාය. ඒ තමයි ඒතේතේ උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කියන ධර්මය. අන්න අංග සම්පූර්ණ වෙන්නේ එතින්දී. මුලක් අගක් හොයාගෙන. ඉතින් මේ දේශනා මම කරලා තියෙන නිසා ඒව ගැන මම විස්තර විභාග කරන්න. ඒ දේශනා ශ්‍රවණය කරපු නැති අය පටියස් හොයාගෙන ඒව ශ්‍රවණය කරන්න. මම හිතනවා මේ දේශනාව ඕන කෙනෙකුට තේරෙන විදියට තේරෙන භාෂාවෙන් තමයි අපි කෙටියෙන් විග්‍රහ කරන්නට යෙදුනේ. එතකොට මූලිකම දේ තමයි තමා පිළිබඳ දුක. ඒක දුක දන්නවද? දුක තියෙන බව දන්නවද? දුක ඇති වෙන හැටි දන්නවද? ඇතිවීමේ හේතුව දන්නවද? නැති කරගන්න ක්‍රමය දන්නවද? ඉතින් ඕකනේ අවශ්‍ය. බෝධියට වැන්දත්, චෛත්‍යයට වැන්දත්, බුදු පිළිමයට වැන්දත්, මල් පිදුවත්, දන් දුන්නත්, භාවනා කළත්, සිල් සමාදන් වුණත් අවසානයේ දැනගන්න ඕන ඕක තමයි. ওই ඔක්කොම කළා ඕක දන්නේ නැත්නම් බුද්ධ ආගම දන්නේ නැහැ. බුද්ධ දේශනාව දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සියලු අංගෝ ප්‍රත්‍යංග ලොකු කුඩා ධර්ම හැම එකක්ම මූලික අදහසට එකඟව යන්න ඕන. විරුද්ධව යන්න බෑ. එහෙනම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට. ඒ අපි මෙතරම් දුක් විඳින්නේ දීර්ඝ කාලයක් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා. සම්මේ සියල්ලම අපි සංග්‍රහ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට. ඒක නුවණින් සත්පුරුෂයන් හැටියට බාරගෙන තේරුම් අරගෙන ක්‍රියා කළ යුතුයි. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අප්පගිච්ඡෝච සල්ලවක උත්ති සන්ත්‍රින්ද්‍රියෝච නිපක් අප්පගබ්බෝ කුලේසු අනුගිද්දෝ නච කුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයොන් සුඛිනෝ වාකේමිනෝ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ බ්‍යාරෝසනා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච
අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරන් නිසින්නෝ වාසයානෝ ආයාව තස්ස විගතමි ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨින්ච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේති ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තා ච නිස්සෝ හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමා නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා සාදු 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 ඔහොම යද ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු